දෙකක් දාන්නේ ඔක්සිජන් පරමාණු දෙකක් එකට ඉන්නවා කියන්නේ. N2 කියලා දාන්නේ නයිට්‍රජන් පරමාණු දෙකක් එකට ඉන්නවා කියන්නේ. H2 දාන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකට ඉන්නවා කියන්නේ. CH2 දාන්නේ ක්ලෝරින් පරමාණු දෙකක් එකට ඉන්නවා කියන්නේ. මේ ඔක්කොටම මෙහෙම මේක ඕසෝන් ස්තරයේදී ඉතින් මොකද වෙන්නේ? ආයතනයක් මේ චූලගේ ළඟට පාර ජම්බුල කිරන මෙතන කියන උරාගෙන මෙයා ආය රත් වෙනවා. කොච්චර රත් වෙනවද? මෙයා රත් වෙනවා. මෙයාට කියනවා මොනවා කියලාද? අංශුමය දූෂණ කියලා කියනවා. එතකොට ඔය දහනේදී පිට වෙනවා සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්. ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් කියලා දුරුපතර හැමෝටම. ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. හොඳයි. ආයිබෝවන් සර්. මට කියන්නකෝ අපි ගිය සතියේ කොතනද අතර කරේ? සර් ගිය සතියේ මධ්‍ය ගෝලය එතනින් ඉවර කරේ. අද තියෙන්නේ තාප ගෝලය. ගිය සතියේ අපි ශීත ගෝලයෙන් ඉවර කරානේ. ශීත ගෝලය නැත්නම් මීසෝ ගෝලය කියන තැන දැන් අපි කරා ගිය සතියේ. මේ තියෙන අපේ පෘථුවිය නම් පළවෙනි ස්තරය. පළවෙනි ස්තරය කියන්නේ මොන ස්තරය කියලාද? y ගෝලයේ පළවෙනි කොටස කියන්නේ පරිවර්ති ගෝලය. පරිවර්ති ගෝලය මේක කිලෝමීටර් කීයක් උසයිද? කිලෝමීටර් කීයක් විතර උසයිද? 8ක් පමණ. 8ක් නෙමෙයි. නෑ. කිලෝමීටර් 8ක් නෙමෙයි වැරදි. කිලෝමීටර් 15ක්. කිලෝමීටර් 15ක් විතර උසයි 8ක් විතර උස වෙන්නේ කොයි හරියද? ද්‍රවාසන් තමයි 8ක් විතර නැත්නම් සාමාන්‍ය කිලෝමීටර් 15ක් විතර වගේ මෙයා උසයි. මෙයාගේ පහළ මට්ටම කියන්නේ මේ අපේ සාමාන්‍ය අපේ මේ පොළවේ තියෙන උෂ්ණත්වයේ තියෙන මට්ටම. හරි. එතකොට මෙන්න බලන්න මේ පරිවර්ති ගෝලයේ කිලෝමීටර් 15යි. පරිවර්ති ගෝලයේ කිලෝමීටර් 15 ඉහළට යන්න උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙලා අවසානයේ පරිවර්ති ගෝලය ඉහළටම යනකොට උෂ්ණත්වය කීය දක්වා අඩු වෙනවද? සෙල්සියස් අංශක 44 දක්වා. නෑ වැරදි. සෙල්සියස් අංශක 44 දක්වා අඩු වෙන්නේ නෑ. සෙල්සියස් අංශක 44 නම් වැඩි වෙන්නේ බෑ. මේ දැන් මෙහි තියෙන සෙල්සියස් අංශක 20 ගන්න. සෙල්සියස් අංශක 44 නෙමෙයි. සෙල්සියස් අංශක 6.5. සෙල්සියස් අංශක 6.5. සෙල්සියස් අංශක කිව්ව එක වැරදි කියපු විදිය. සෙල්සියස් අංශක 6.5 කියන්නේ කිලෝමීටරයක්. පොළොව මට්ටමේ ඉඳන් කිලෝමීටරයක් උඩට යනකොට 6.5ක් අඩු වෙනවා. තව කිලෝමීටරයක් ගියොත් තව 6.5ක් අඩු වෙනවා. එහෙම කියන්නේ. ආයෙ බලන්න හොඳට බලන්න. ඉහළ මට්ටමේදී සෙල්සියස් අංශක කීයද? සංකලනයේද 44යි කියලා කිව්වේ. සෙල්සියස් අංශක ඍණ 44යි. සෙල්සියස් අංශක ඍණ 44යි. සෙල්සියස් අංශක 44යි කියන්නේ මේ ඉඳ බෑ අපිත් මැරිලයි. ඒ උෂ්ණත්වය තිබ්බොත්. සෙල්සියස් අංශක ඍණ 44. මේ සාමාන්‍ය පොළොව මට්ටමේ තියෙන සෙල්සියස් අංශක 25, 28. අපි මේ බුත්තල මේ ප්‍රදේශය ගත්තොත්, පැල්ලොත් මේ ප්‍රදේශය ගත්තොත් දැන් මේලා සෙල්සියස් අංශක 28ක් මේ 25ක් වගේ උෂ්ණත්වයක් තියෙනවා. ඉහළට යන්න උෂ්ණත්වය තව අඩු වෙලා මේ 25 තියෙන එක ටික ටික අඩු වෙලා 20 වෙනවා. තව ටිකක් අඩු වෙලා 15 වෙනවා. තව අඩු වෙලා ඔක 10ක් විතර එනවා. තව ඉහළට යද්දි තව අඩු වෙලා ඔක 5ක් විතර එනවා. තව අඩු වෙලා ඔක බිඳුවට එනවා. බිඳුවට එන තව අඩු වෙනවා. තව අඩු වෙනකොට ඍණ 1, ඍණ 2, ඍණ 3 ඔන්න ඒක තමයි අඩු වෙන්නේ. ඍණ 10 කියනකොට තවත් අඩුයි. ඍණ 15 කියද්දි තවත් අඩුයි. ඍණ 20 කියන්නේ තවත් අඩු වෙලා. හරි එහෙම ගිහිල්ලා අවසානයේ මේ ඉහළ මට්ටමට එනකොට ඍණ 44යි.
ඍණ 44 දක්වා අඩු වෙනවා. සෙල්සියස් අංශක 44 නෙවෙයි ඍණ 44 දක්වා අඩු වෙනවා. සෙල්සියස් අංශක ඍණ 44 දක්වා වන්න අඩු වෙනවා. දැන් මෙතනින් එහාට ඊළඟට තියෙන මොන ස්තරේද? මේ කොටසට කියන්නේ මොකක්ද කියලාද? ස්තර ගෝලය. ස්තර ගෝලය. ස්තර ගෝලයේ පවතිනවා මොන ස්තරේද? ස්තර ගෝලයේ විශේෂ ස්තරයක් තියෙනවා. මොකක්ද අපි ඒකට කියන්නේ? ඉක්මනට කියන්නේ කොහොමද? ඕමන්ට හරියන්නේ නැහැ. ඕසෝන ස්තරය. ඕසෝන ස්තරේ තියෙනවා. ඕසෝන ස්තරය මගින් මොනවද එයා අවශෝෂණය කරන්නේ? පාරජම්බුල කිරණ. පාරජම්බුල කිරණ අවශෝෂණය කරනවා. පාරජම්බුල කිරණ අවශෝෂණය කරන නිසා ඕසෝන ස්තරයට මොකද වෙන්නේ? පාරජම්බුල කිරණ අවශෝෂණය කිරීම නිසා ඕසෝන ස්තරයට මොකද වෙන්නේ? උණුසුම් වෙනවා, රත් වෙනවා. ඒක රත් වෙනකොට ඍණ 44 තරම් අඩු උෂ්ණත්වයක තිබ්බ එක්කෙනා ටික ටික රස්නේ වැඩි වෙලා ඍණ 44 තිබ්බ කට්ටිය ටික ටික ඍණ 40 වෙනවා. රස්නේ වැඩි වෙනවා. තව ටිකක් උෂ්ණත්වය වැඩි වෙද්දී ඍණ 30 දක්වා වැඩි වෙනවා. තව ටිකක් උෂ්ණත්වය වැඩි වෙනවා. ඍණ 20 දක්වා වැඩි වෙනවා. හරි? ඍණ 10 දක්වා වැඩි වෙනවා. ඔහොම ගියා ඍණ 5 දක්වාත් වැඩි වෙනවා. ඍණ 5 දක්වා ඉවර තව ටිකක් වෙනවා ඍණ තව ටිකක් වෙනවා බිංදුව දක්වා වැඩි වෙනවා. ඕනිනව සෙල්සියස් 1 2 3 4 5 ඔහොම කී වැඩි වෙලා අවසානයේ මේකේ උපරිම උෂ්ණත්වය කීයක් එනවද? ධන 15යි සෙල්සියස් අංශක. එයාගේ උපරිම උෂ්ණත්වය ධන 15 සෙල්සියස් අංශක ධන 15ක් දක්වා වැඩි වෙනවා. සෙල්සියස් අංශක ධන 15ක් දක්වා වැඩි වෙනවා. එතකොට මට කියන්නකො මේ ස්තර ගෝලයේ කිලෝමීටර් කීයක් තරම් උඩට යනකම් තියෙනවද? කිලෝමීටර 50ක් විතර වගේ යනකම් උඩට වීදෙනවා. දැන් ඊට පස්සේ මෙතනින් යාට තව වායු ගෝලයේ තව කොටසක් එනවා. අපි කියන්නේ ඔකට මොන ගෝලය කියලාද? මාධ්‍ය ගෝලය. මේක කිලෝමීටර් කීයක් දක්වා ඉහළ තියෙනවද? කිලෝමීටර් 80ක් පමණ. කිලෝමීටර් 80ක්. දැන් මෙයා මේ කොටසේ ඕසෝන ස්තරය නැහැ. ඕසෝන ස්තරය නැති නිසා ආයේ තාපේ උරා ගන්න කෙනෙක් නැහැ. ආයතනයක් මෙයා සිසිල් වෙනවා. සිසිල් වෙලා කොච්චර උෂ්ණත්වයකට අඩු වෙනවද මෙයා? ඉන්න 90ක් පමණ. සෙල්සියස් අංශක ඍණ 90ක් පමණ දක්වා අඩු වෙනවා. සෙල්සියස් අංශක ඍණ 90ක් විතර යනකම් අඩු වෙනවා. හරිද? මේ කොටසේ සූර්ය තාපය උරා ගන්න ඕසෝන ස්තර නැති නිසා තමයි මෙයා මෙච්චර සිසිල් වෙලා තියෙන්නේ. දැන් ඔන්න එතකොට හරි? දැන් ඔන්න එතකොට මෙන්න මෙහෙම තිබිච්ච දැන් මේ වායු ගෝලය. මෙන්න මේ කොටසේ විශේෂ දෙයක් වෙනවා කිව්වා. උල්කාපාත මොනවද වෙන්නේ මේ කොටසේදී? දැවියාම ආරම්භ වෙනවා. ඒ කියන්නේ මේ කොටසේ තමයි අර ආපු කරු කඩන් ගන්නවා වගේ පේන්නේ අපිට එකපාරට හිටපු ගමන් දිහා බලන් හිටියම ආන්නේ කරුවගේ පිච්චෙන ගිනි ගන්න පටන් ගන්නේ ආයේ මේ බබ්බයකාංශයන් එන ගල් කැටුමක් ඒ වගේ දේවල්. හරි? අන්න ඒවා මොකද වෙන්නේ? මල්ලි මම එහා පැත්ත කාමරේට යනවා. අය දන්නවද? මෙතෙන්ට අරක යට කෑල්ල ගැලවෙනවා කකුල වැදිලා. මේ කොටසේ තමයි ඔය අභ්‍යවකාශයන් වෙන පස් කැට ගල් කුට්ටි පාෂාණ කැට වගේ දේවල් උණු වෙලා ගිනි ගන්න පටන් ගන්න. මේ කොටසේ ගිනි ගන්න පටන් ගන්න. යන උල්කාශ්ම දැවියාම ආරම්භ වෙන්නේ මේ කොටසේ. දැන් මේ කොටස පස්සේ ඊළඟට එන කොටස තමයි තාප ගෝලය. තාප ගෝලය. ඊළඟ කොටස තාප ගෝලය. මෙන්න මේ කොටස තාප ගෝලය. මේ කොටස මේ
කිලෝමීටර 80 සිට 120 දක්වා මෙන්න මේ කොටස කිලෝමීටර 120 දක්වා තියෙනවා. කිලෝමීටර 15ක් දක්වා මේ කොටස තියෙනවා. 15 ඉඳන් 50 දක්වා මේ ටික. 50 ඉඳන් 80 දක්වා මේ ටික. 80 සිට 120 දක්වා. ඒ කියන්නේ කිලෝමීටර 40ක තරම් ප්‍රමාණයක්. මෙන්න මේ ටික තියෙනවා. මේ මොකද්ද? තාපගෝලය. මේ කොටසේ උෂ්ණත්වය වැඩි. හේතුව තමයි මේ කොටසේ උෂ්ණත්වය වැඩි වෙන්න හේතුව තමයි මෙයා සූර්යයාට ළඟයි දැන්. කිලෝමීටර 120ක් විතරනේ. දැන් සූර්යයාගේ පැත්තට ළඟයි. ඒ නිසා මෙයාගේ උෂ්ණත්වය වැඩි. ඒ වගේම තමයි මේකට අපි කියනවා තාපගෝලය, තව නමක් කියනවා අයන ගෝලය. මෙයාට කියනවා අයන ගෝලය. හරි? අයන ගෝලය කියන හේතුව තමයි මේ සූර්යයාගේ ඉඳන් එන අධිශක්ති විකිරණ. සූර්යයාගේ ඉඳන් එන අධිශක්ති විකිරණ මෙන්න මේ ප්‍රදේශයේ තියෙන වායු අණු වලට වදිනවා. වායු අණුව කියන්නේ මෙහෙම එකක්. දැන් ඔක්සිජන් අපි ඔක්සිජන් කියන එක ලියන්නේ O2 කියලානේ. ඔයාලා දන්නවනේ ඔක්සිජන් ලියන්නේ O2. නයිට්‍රජන් ලියන්නේ N2. හයිඩ්‍රජන් ලියන්නේ H2. හරි ක්ලෝරින් ලියන්නේ Cl2. ඔන්න ඔහොම. ඇයි මේ දෙකේ අපි එකක් දාන්න යටින්. මේ දෙකක් දාන්නේ ඔක්සිජන් පරමාණු දෙකක් එකට ඉන්නවා කියන්නේ. N2 කියලා දාන්නේ නයිට්‍රජන් පරමාණු දෙකක් එකට ඉන්නවා කියන්නේ. H2 දාන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකට ඉන්නවා කියන්නේ. Cl2 දාන්නේ ක්ලෝරින් පරමාණු දෙකක් එකට ඉන්නවා කියන්නේ. මේ ඔක්කොටම මෙහෙම තනියෙන් නැතුව කීප දෙනෙක් එකට එකතු වෙලා ඉන්නවා. තනියෙන් නැතුව කීප දෙනෙක් එකට එකතු වෙලා පොකුරක් වගේ ඉන්නවනම් අපි යාට කියනවා අණුවක් කියලා. මේ ඔක්කොම අණු. ඔක්සිජන් අණුව, නයිට්‍රජන් අණුව, හයිඩ්‍රජන් අණුව, ක්ලෝරින් අණුව. ඔන්න අණුව කියලා කියන්නේ අණුව. මෙන්න මේ සූර්යාගේ ඉඳන් එන අධිශක්ති විකිරණ නිසා මේ කොටසේ තියෙන දැන් ඔක්සිජන් අණුව ගත්තොත් මෙහෙම ඉන්නේ. ඔක්සිජන් පරමාණු දෙකක් මෙහෙම එකට ඇවිලා ඉන්නේ. ඔහොම එකට ඇවිලා ඉන්නේ දෙකක්. නයිට්‍රජන් ගත්තොත් නයිට්‍රජන් පරමාණු දෙකක් මෙහෙම එකට ඇලිලා ඉන්නේ. දෙන්නෙක් එකට ඇලිලා ඉන්නේ. සූර්යාගෙන් ඉඳන් එන අධිශක්ති විකිරණ. සූර්යාගෙන් එන අධිශක්ති විකිරණ. ඒවට අපි අහුනොත් එහෙම අපිට පිළිකා හැදිලා මැරෙනවා. ඒතරම් අධික ශක්තියක් තියෙන විකිරණ එන්නේ. ඔය විකිරණ ඇවිල්ලා මෙයාට වදිනවා. මේ සූර්යාගෙන් ඉඳන් එන මේ විකිරණ මේ අණු වලට වදිනවා. ඔය අණු වලට වදිනවා. හරි? මේ වායු අණු වලට වදිනවා. වැදිච්ච ගමන් මොකද වෙන්නේ? මේ එකට ඇවිල්ලා තිබ්බ අණුව ටස් ගාලා දෙකට කැඩෙනවා. හරි? මේ අණු දෙකට කැඩෙනවා. මෙයා මෙහෙම කැඩෙනවා. මේ අණු මෙහෙම දෙකට කැඩෙනවා. දෙකට කැඩුනම අපි ඕවට කියනවා පරමාණු කියලා. ඒක පරමාණු බවට පත් වෙනවා. පරමාණු එහෙම නැත්නම් අපි ඒවට කියන අයන කියලා. ඔය කැඩුනට පස්සේ අපි කියන්නේ ඕවා පරමාණුක අයන. මේවට අයන. මේ අණු කැඩුනට පස්සේ තමයි ඔක්සිජන් අණුව කැඩිලා ඔක්සිජන් පරමාණු අයන හැදෙනවා. අයන කියලා කියන්නේ ඒක. ඒ නිසා තමයි මේ අයන වලින් තමයි මේ ඒ කියන්නේ ජෝඩු තියෙන පරමාණු නෙමෙයි. පරමාණු ජෝඩු විදිහට නෙමෙයි ඉන්නේ. පරමාණු කැඩිලා වෙන් වෙලා අයන විදිහට වෙන් වශයෙන් තනිව ඉන්නේ මේ කොටසේ. ඒ නිසා තමයි අපි යාට කියන්නේ අයන ගෝලය කියලා. එයාට අපි අයන ගෝලය කියන්නේ ඒක. වායු අණු අයන බවට පත් වෙලා තමයි ඉන්නේ. අන්නේ වායු අණු අයන බවට පත් වෙනකොට තමයි අර සූර්යයාගේ අධිශක්ති කිරණ උරාගන්නේ. මේ කොටසට අධිශක්ති කිරණ උරාගෙන යනවා. හරිද? මෙන්න මේ කොටස. එතකොට මෙන්න මේ අයන වලින් හැදිච්ච නිසා අපි කියනවා මේ කොටස අයන ගෝලය. වායු අණු සියල්ල බිඳිලා අයන බවට පත් වෙලා තියෙන නිසා මේ කොටසට කියනවා අයන ගෝලය කියලා. මේ කොටසේ උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් ඉහළට යන්න වැඩි වෙනවා. මෙන්න මෙයාට පුළුවන්කම තියෙනවා ගුවන් විදුලි තරංග පරාවර්තනය කරන්න. මේ අයන ගෝලයට පුළුවන්කම තියෙනවා ගුවන් විදුලි තරංග පරාවර්තනය කරන්න. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ අපි හිතමු මෙහෙම දැන් ඔයාලගේ ෆෝන් එකෙන් කෝල් ගන්න ඒවා තියෙනවනේ නේද? ෆෝන් එකෙන් කෝල් ගන්නවා එහෙම නැත්නම් ඔයාලගේ රේඩියෝ එකට එක රේඩියෝ ගුවන් විදුලි යන්ත්‍රයට එක channel අහු වෙනවා. ඔයාලා ගෙදර මෙන්න මේක හොඳට බලන්න ක්‍රමයක් තියෙනවා. ඔයාලා ගෙදර තියෙන රේඩියෝ එකේ
තියෙනවා අර මීටර් මාරු කරන තැනක් තියෙනවා. ඒක ගහලා තියෙනවා FM කියලා ගහලා තියෙනවා. ආයෙ ගහලා තියෙනවා AM කියලා. ආයෙ ගහලා තියෙනවා SW කියලා. SW කියලා එකක් තියෙනවා. ඕන SW කියන කැලේට කඩන්න ඕන. SW කියන එකට කඩලා ඉවරලා මීටරේ කරකවල බලන්න මොන හරි අහු වෙනවද කියලා. මීටරේ කරකවල බලන්න මොන හරි අහු වෙනවද කියලා. හරිද? ඕක ගොඩක් වෙලාවට රැයට කැරදුවොත් එක එක සේවාවල් අහු වෙයි. ඔයාලා දන්නේ නැති භාෂාව. සමහර ඒවා ඉංග්‍රීසි, සමහර ඒවා දෙමළ, සමහර ඒවා හින්දි, සමහර ඒවා එක එක අපි දන්නේ නැති මෙලෝ මගුලක් දන්නේ නැති භාෂාව. සමහර ඒවා ජපන් තියෙනවා. ඒ වගේ එක එක කොරියන් භාෂාවල් එක එක. ඒ කියන්නේ අපේ ලංකාවේ ඇතුළත විසිරුවා හරින ගුවන්විදුලි තරංග නෙමෙයි. ඒ ඔක්කොම පිටරට ඒවා. පිටරට ගුවන්විදුලි තරංග අපිට එන්නේ කොහමද? අපිට එන්නේ මෙන්න මේ ආයන ගෝලය වැඩිලා. පිටරට ගුවන්විදුලි මධ්‍යස්ථාන වලින් විසිරුවා හරින ගුවන්විදුලි තරංග ඔය ආයන ගෝලය වැඩිලා ලෝකෙ පුරාම යනවා. ඔය ආයන ගෝලය වැඩිලා ලෝකෙ පුරාම යනවා. එතකොට ඒවා අපිට ඇහෙනවා. හොඳට ඇහෙනවා. රාත්‍රී කාලේ තමයි ගොඩක් ඕක ඇහෙන්නේ. රාත්‍රී කාලේ තමයි ගොඩක් ඇහෙන්නේ. දවල් කාලයට වඩා. හරිද? ඒක දෙක හේතුවක් තමයි අපිට රැ වෙනකොට මේ පැත්තේ රටවල් වලට දවල්. ඒතකොට තමයි ඒ කට්ටිය රේඩියෝ channel වැඩ කරන්නේ. ඒකත් එක හේතුවක්. හරිද? ඒතකොට ආයන ගෝලයට පුළුවන්කම තියෙනවා ගුවන් විදුලි තරංග ගමන් කරන්න. ගුවන් තරංග පරාවර්තනය කරන්න. හරිද? ඒ කියන්නේ මෙහෙන් ඉතුරු හරින ගුවන් විදුලි තරංගේ ඔය ආයන ගෝලයේ වැඩිලා ආපහු හැරිලා පහරට එනවා. දැන් ගොඩක් වෙලාවට අපිට ගොඩක් වෙලාවට දැකලා ඇති අර ඇන්ටනා කරකවලා ටීවී එක බලද්දි ඇන්ටනා කරකවලා ටීවී එක බලද්දි ටීවී එකේ සමහරට රූපෙත් එක්ක තමයි හෙවණැල්ලක් වගේ රූප දෙකක් රූපේ ඩබල් වෙලා වගේ පේනවා. සමහරට රූපේ ඩබල් වෙලා වගේ පේනවා. මනුස්සෙක් මෙහෙම යනවා නම් ඒක හෙවණැල්ලක් වගේ පිටිපස්සේ යනවා වගේ පේනවා. ඒකට එක හේතුවක් තමයි රූපයන් සංස්ථාවෙන් ගන්න සිග්නල් එක කෙලින්ම ඇන්ටනාවට එනවා. තව කොටසක් ගිහිලා ආයන ගෝලයේ වැදිලා හැදිලා එනවා. එතකොට රූපයන් සංස්ථාවෙන් කෙලින්ම එන එකෙන් හොඳට රූපේ පේනවා. ආයන ගෝලයේ ගිහිලා වැදිලා එන ඒවයින් අර නිකන් අඳුරු රූපයක් වගේ ආන්තම් පේන්න පටන් ගන්නවා. සමහර දවස් වලට ඒක පේන්නේ නැහැ. සමහර දවස් වලට ඒක හොඳට පේනවා. ඒ ආයන ගෝලයේ සිදුවෙන වෙනස් වීම එක තමයි ඒක. හරිද? මේ ආයන ගෝලයේ තව ලස්සන දෙයක් වෙනවා. මේ ආයන ගෝලයේ තියෙනවනේ අයන වායු අණු අයන බවට පත් වෙලා තියෙනවා. සූර්යාගේ ඉඳන් එනවා චුම්බක තරංග. සූර්යාගේ ඉඳන් එනවා මේ චුම්බක තරංග. ඒ කියන්නේ අපේ පෘථිවි චුම්බක ක්ෂේත්‍රය තියෙනවා. ඊට පස්සේ සූර්යාගේ ඉඳන් එන විකිරණ තියෙනවා. ඔක්කොමත් එක්ක එකතු වෙලා මේ අයන ගෝලයේ ඇති වෙනවා වර්ණවත් ආලෝක රටා ගොඩක්. පෘථිවි චුම්බක ක්ෂේත්‍රයයි සූර්යාගේ ඉඳන් එන කිරණ. ඒවට කියන්නේ සූර්ය කුණාටු කියලා. පෘථිවි චුම්බක ක්ෂේත්‍රය සහ සූර්යාගේ ඉඳන් එන කුණාටු නිසා සූර්ය කුණාටු වලට කියන්නේ අධිශක්ති විකිරණ එකපාර එනවා අපේ මහා ගොඩවල් එනවා හිටපු ගම. ආන්නේ වල තමයි සූර්ය කුණාටු කියන්නේ. ඉතින් මේ සූර්යාගේ ඉඳන් එන කිරණ වර්ග සහ පෘථිවි චුම්බක ක්ෂේත්‍රයයි මේ අයන ගෝලයේ තියෙන අයනයි මේ ඔක්කොම ටික එකට එකතු වුණාම පාට එලි පේන්න පටන් ගන්නවා. පාට ආලෝක පේන්න පටන් ගන්නවා. හරිද? අත්තනයි. සතු පාට, කහ පාට, තැඹිලි පාට මේ අහසේ නිකන් දේදුණු පායනවා වගේ රැයට අහස දිහා බලන් ඉන්නවනම් දේදුන්නක් පායලා යනවා වගේ එකපාරෙන් ලොකු එලි ගොඩක් යනවා. හැබැයි ඒක අපේ ලංකාවට පේන්නේ නැහැ. ඒවා පේන්නේ ද්‍රවාසන්න රටවල් වලට. උත්තර ද්‍රවයට, දක්ෂිණ ද්‍රවය. උත්තර ද්‍රවයේ ආසන්නයේ ඉන්න රටවල් වලට පේනවා. දක්ෂිණ ද්‍රවයේ ආසන්නයේ තියෙන රටවල් වලට පේනවා. අපේ ලංකාවට මේක පේන්නේ නැහැ. හරිද? ආන්ගේ වර්ණවත් ආලෝක රටාවල් වලට කියන නම තමයි අවුරෝරා. අවුරෝරා කියලා කියනවා. මේ වර්ණවත් ආලෝක රටාවට කියනවා අවුරෝරා කියලා. වර්ණවත් ආලෝක රටාවට කියන අවුරෝරා. හරි. බලමු අපි අවුරෝරා එකක් මම දැන් ඔයාලට අවුරෝරා එකක් පෙන්නන්න. බලන්න.
හොඳයි මම හිතනවා දකින්න ඇති කියලා. ඒවල තමයි අවුරෝරා කියනවා. දකින්න ඇතිනේ. නිකන් ලස්සන එලි ගොඩාක් එහාට මෙහාට පා වෙනවා වගේ වුණානේ. ඒවට තමයි කියන්නේ අපි අවුරෝරා කියලා. හරිද? එතකොට මෙන්න මේ කොටසේ තමයි මේ අයන ගෝලය කියන එහෙම නැත්නම් තාප ගෝලය එහෙම නැත්නම් අයන ගෝලය. මෙන්න මේ කොටසේ තමයි සංනිවේදන චන්ද්‍රිකා රඳවලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ පෘථුවිය වටා චන්ද්‍රිකා 1000 ගණනක් තියෙනවා. අපේ පෘථුවිය වටා චන්ද්‍රිකා 1000 ගණනක් නතර කරලා තියෙනවා. විවිධාකාර ඒ කියන්නේ විවිධ රටවල් වලින් විවිධ රටවල් තියෙන විවිධ ආයතන මගින් උඩුගමනට යාපු චන්ද්‍රිකා තියෙනවා. එයාලගේ විවිධ අවශ්‍යතා සඳහා ගොඩාක් වැඩිපුරම තියෙන්නේ සංනිවේදන චන්ද්‍රිකා. ඒ කියන්නේ රූපවාහිනී channel විකාශනය කරන ඒවා අන්තර්ජාල පාසුකම් සපයන අන්න ඒ වගේ චන්ද්‍රිකා තමයි වැඩිපුරම තියෙන්නේ. හරිද? එතකොට මේ ඔක්කොම ඒ සියලුම චන්ද්‍රිකා කක්ෂගත කරලා ඒ කියන්නේ පෘථිවි වටා කරකැවෙන ඉන්නවා. ඒ විදිහට මේ පෘථිවි වටා කක්ෂගත කරලා තියෙන්නේ. මෙන්න මේ නතර කරලා තියෙන්නේ මෙන්න මේ අයන ගෝලය කියන තැන. නතර කරලා නෙමෙයි පෘථිවියත් එක්ක කැරගෙනවා. කැරගෙන්නේ නැත්නම් එකට නතර කරලා තියන්න බෑ. චන්ද්‍රිකා එකට නතර කරලා තිබ්බොත් කඩන් වැටෙනවා. මේ කඩන් වැටෙන්නේ නැති වෙන්න නම් එයා යන්න ඕනේ එක විශේෂ වේගයකින්. ඒ ගමන් එහෙම වේගෙන් ගමන් කරනකොට පෘථිවිය ගමන් කරන වේගෙන් ගමන් කරලාදී අපිට හිතෙන්නේ නිකන් නතර කරලා තියෙනවා වගේ අපේ ඔළුවට උඩින්. දැන් ඩයලොග් එකේ චන්ද්‍රිකාව තියෙනවානේ. ඒ සැටලයිට් එක. එතකොට ඒක ඩයලොග් එකේ ගන්න නෙමෙයි. ඉන්ටර්සැට් කියන චන්ද්‍රිකාව. ඒකෙන් එයාලා කුලියට අරන් හයර් කරලා තියෙන්නේ. හයර් කළා තමයි මේ අපිට ඔය රූපවාහිනී channels දෙන්නේ. ඉතින් අන්න ඒ වගේ සංනිවේදන චන්ද්‍රිකා තමයි වැඩිපුරම තියෙන්නේ. ඊට අමතරව ඔය අභ්‍යවකාශ ගවේෂණ කාලගුණ තොරතුරු සඳහා ඒ වගේ විවිධාකාර කටයුතු යුද්ධමය කටයුතු සඳහා ඒ වගේ දේවල් වලට චන්ද්‍රිකා නතර කරලා තියෙනවා. ඒ තියෙන්නේ මෙන්න මේ තාප ගෝලය කියන කොටස. හරි? මේ තාප ගෝලය කියන කොටස තමයි චන්ද්‍රිකා කක්ෂගත කරලා තියෙන්නේ. හරි. එහෙමනම් අපි මේ ටික ලියාගමු. ඒ ටික ලියාගෙන ඊට පස්සේ බහිර්ගෝලය ගැන කතා. දැන් එතකොට ඔය අපි ඉගෙන ගත්තේ තාප ගෝලය. තාප ගෝලයට පස්සේ ඊළඟට දෙන බහිර්ගෝලය. බහිර්ගෝලය කියලා කියන්නේ මෙතනින් එහා පැත්ත. කිලෝමීටර් 120න් එහා පැත්ත. ඒක කිලෝමීටර් 1000 දක්වාම තියෙනවා. ඒ කියන්නේ කී ඉතින් එහාට සම්පූර්ණ අභ්‍යවකාශනේ. මෙතනින් එහාට සම්පූර්ණ අභ්‍යවකාශය. ඒක සීමාවක් කියන්න බෑ අපිට. කිලෝමීටර් 700 ගානක්ද 1000ක්ද කියන්න බෑ. එතනින් එහාට දිගට තියෙන්නේ ඉතුරු කොටස. ඒක සීමාවක් මායිමක් අපිට කියන්න බෑ. ඒකට අපි කියනවා බහිර්ගෝලය. බහිර්ගෝලය අවසානයේ අන්තිමේ තුනී වෙලා අවසන් වෙලා යනවා. සමහර තැන්වලදී බහිර්ගෝලය කිලෝමීටර් 700ක් විතර යනකොට ඉවරයි. සමහර තැන්වල කිලෝමීටර් 1000ක් විතර තියෙන්න පුළුවන්. ඒ කියන්නේ වායු අණු එකක්වත් නැති වෙන්න ඕනේ. වායු අංශු මොනවාක් නැති වෙලා ඉවර වෙන්න ඕනේ. ඉවර වුණාට පස්සේ ඔන්න වායු ගෝලය. ඒකට අපි කියන්නේ බහිර්ගෝලය කියලා. හරිද? එතකොට අපි එකට අස්ගාල ලියනවා.
හොඳයි. දැන් එතකොට අපි දන්නවා වායු ගෝලයේ ඔස්සේ ඉහළට යන්න යන අනිවාර්යයෙන් උෂ්ණත්වය වෙනස් වීම වෙනවා. වායු පීඩනය වෙනස් වීම වුණා කියලා අපි හොඳටම දන්නවා. හරිද? වායු ගෝලයේ ස්තරවල උෂ්ණත්වය පීඩනය වෙනස් වෙනවා කියලා අපි දන්නවා. හරිද? ඒක වෙනස් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් අපි දැන් කතා කරමු. ඒක වෙනස් වෙන්නේ කොහොමද කියලා. පීඩනය නම් අනිවාර්යෙන් ඉහළට යන්න අඩු වෙනවා. මම කියන්නේ වායු ගෝලයේ පීඩනය සඳහා පවතින්නේ ඒ ප්‍රදේශයේ පවතින වායු අංශ ප්‍රමාණය මත. ඉහළට යන්න වායු අංශ ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙන්න එයාගේ පීඩනය අඩු වෙනවා. ඇයි ඉහළට යන්න තමන්ගේ හිතට ඉහළින් තියෙන වායු කඳේ උස අඩු වෙනවා. උස අඩු වීමත් එක්කම ඇති වෙන තෙරපීම අඩු වෙනවා. අඩු වීම නිසා පීඩනය අඩු වෙනවා. ඒ එක්කම උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙන්නේ කොහොමද කියලා බලන්න. මම දැන් ඔන්න අදිනවා පොඩි ප්‍රස්තාරයක් වගේ එකක්. මේ තියෙන ගොඩබිම. මේ තියෙන පෘථිවිය, මේ තියෙන පොළව. මේ තියෙන පොළව මට්ටම. මම මේ කඩේ මෙහෙම අදිනවා. මේ පළවෙනි ස්තරය. මොකද්ද පළවෙනි ස්තරයට කියන්නේ මොන කොටස කියලාද? පළවෙනි ස්තරයට කියන්නේ පළවෙනි ස්තරයට කියන්නේ මොන ස්තරය කියලාද? පරිවර්තී ගෝලය. පරිවර්තී ගෝලය. දෙවෙනි ස්තරය ස්තර ගෝලය. තුන්වෙනි ස්තරය මධ්‍ය ගෝලය. මධ්‍ය ගෝලය එහෙම නැත්නම් ශීත ගෝලය. හතරවෙනි ස්තරය තාප ගෝලය. අන්තිමටම කෙළවරේ තියෙන ස්තරය බහිර් ගෝලය. අපි මෙන්න මේ මට්ටම මේ මෙතන සෙල්සියස් අංශක බිඳුවේ මට්ටම මේ පැත්තට යනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. මේ පැත්තට උෂ්ණත්වය අඩු වෙනවා කියලා හිතන්න. හරිද? මේ පැත්ත මේ හරිය මැද තියෙන සෙල්සියස් අංශක බිඳුව. මෙහාට යනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. අර x අක්ෂයේ ධන පැත්ත, x අක්ෂයේ ඍණ පැත්ත වගේ. මේ පැත්තට අඩු වෙනවා. මේ පැත්තට අඩු වෙනවා. දැන් මේ තියෙන සාමාන්‍ය පොළොව මට්ටම. මේ සාමාන්‍ය පොළොව මට්ටම. පොළොව මට්ටමේදී උෂ්ණත්වය සාමාන්‍ය සෙල්සියස් අංශක 30ක විතර වගේ අගයක් තියෙනවා. 30ක විතර වගේ අගයක්. ඒ නිසා මෙන්න මේ හරිය තමයි උෂ්ණත්වයේ පවතින්නේ. හරිද? එතකොට පොළොව මට්ටමින් නම් ඉහළට යන්න පොළොවත් එක්ක තියෙන දුර අඩුයි. මේ පොළොවත් එක්ක තියෙන දුර වැඩි වෙනවා. දැන් මම ඉදාක ඔයාලට කිව්වා ගිනි මැලයක් ගහලා තියෙදි ගිනි මැලේ ළඟ ඉන්න කෙනාට තමයි රස්නේ වැඩියෙන් දැනෙන්නේ. ඈතට යන රස්නේ දැනෙනවා අඩුයි. එහෙනම් දවල් කාලේ මේ පොළොව රත් වෙනවා. ඒකට පොළොවේ රස්නේ තමයි දැනෙන්නේ. එතකොට පොළොව ආසන්න ඉන්න යට රස්නේ වැඩියෙන් දැනෙනවා. පොළොව මත ඉන්න යට රස්නේ වැඩි. ඉහළට යන්න උෂ්ණත්වය අඩු වෙනවා. ඒ නිසානේ කඳුකර ප්‍රදේශ වල යනකොට සිසිලක් දැනෙන්නේ. ආන්න උෂ්ණත්වය අඩු වෙනවා. මේ ඉහළම මට්ටමට එනකොට උෂ්ණත්වය ඍණ ගානක් දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ ඍණ නම් මේ පැත්තේ. මේ උෂ්ණත්වය අඩු වෙලා ඕනම ඍණ ගානක් දක්වා අඩු වෙනවා. ඉහළට යන්න උෂ්ණත්වය මෙහෙම අඩු වෙනවා. දැන් මේ හරිය තියෙන ඍණ 44ක් වගේ. හරි. දැන් මොකද වෙන්නේ? කොහොමද ඉවිලා ආයතනයක් මෙන්න මේ ස්තර ගෝලයට ආවම මේකේ ඕසෝන් ස්තරය තියෙනවා. මේක ඕසෝන් ස්තරය තියෙන නිසා මොකද වෙන්නේ? ආයතනයක් මේ චූලක ඉඳගෙන පාර ජම්බුල කිරන මෙන්න මෙයා උරාගෙන මෙයා ආය රත් වෙනවා. කොච්චර රත් වෙනවද? මෙයා රත් වෙනවා සෙල්සියස් අංශක ධන 15ක් විතර. ඒ කියන්නේ දැන් මෙතන 30 නම් තිබ්බේ මේ හරි වගේ නේ. මෙන්න මෙතෙන් රස්නේ. දැන් ආයාගේ රස්නේ ආයෙ මෙහෙම වැඩි වෙනවා. ඕන රස්නේ වැඩි වුණා. සංස්ථානේ මේ පැත්තට යන රස්නේ වැඩි වුණා. මේ කොටසේ රස්නේ වැඩි වුණා. රස්නේ වැඩි වෙනවා. වැඩි වෙලා දැන් මොකද වෙන්නේ? දැන් ආයතරයක් මෙන්න මධ්‍ය ගෝලය එහෙම නැත්නම් මේකට කියනවා ශීත ගෝලය. මධ්‍ය ගෝලය එහෙම නැත්නම් ශීත ගෝලය. ශීත ගෝලයේදී ආයු උෂ්ණත්වය අඩු වෙනවා. කොච්චරද? සෙල්සියස් අංශක ඍණ 90ක් විතර. දැන් ඍණ 44 මෙතන නම් ඍණ 90 කියන්නේ මෙන්න මේ හරිය විතර. ඒකෝට මේ ඍණ ගණන් මෙහෙන ඍණ 90 කියන්නේ මේ හරිය විතර. මෙයා උෂ්ණත්වය සෑහෙන්න අඩු වෙනවා එහෙනම්. මෙයා උෂ්ණත්වය දැන් මේ කොටසදී. ඇයි? තාපේ උරා ගන්න පාර ජම්බුල් කියන අවශෝෂණය කරන්න අවශ්‍ය කරන ඕසෝන් වායුව නැහැනේ මේ ටිකේ. ආයතරයක් සිටිල් දැන්. මෙහෙම එනවා. මේ උෂ්ණත්වය මෙහෙම අඩු වෙනවා මෙහාට. ඕන ඔච්චර විතර අඩු වෙනවා. උෂ්ණත්වය දැන් තව අඩුයි වඩා. දැන් මොකද එන්නේ එතනින් එහාට?
එතනින් යාට මෙන්න තියෙනවා තාප ගෝලය එහෙම නැත්නම් අයන ගෝලය. ආන්ගේ කොටසේදී සූර්යාගෙන් නම් එන අධිශක්ති විකිරණ. හරි සූර්ය කුණාට ඔන්න වගේ දේවල් නිසා මේ කොටසේ වායු අණු කැඩිලා වායු අණු වෙන් වෙලා අයන බවට පත් වෙනවා. ආන් එතකොට මේ කොටසේ උෂ්ණත්වය තව වැඩි. දැන් එතකොට මොකද වෙන්නේ? මෙයාගේ උෂ්ණත්වය ටික වැඩි වෙන්න පටන් ගන්නවා. මෙයාගේ උෂ්ණත්වය ටික වැඩි වෙනවා. වැඩි වෙලා ඕ ඉදිරිය වැඩි වීගෙන යනවා. ඉහළට යන්න උෂ්ණත්වය තව වැඩි වෙනවා. තව ඉහළට යන්න සූර්යයට ආසන්න නිසා තව උෂ්ණත්වය වැඩි වෙනවා. බලන්න මෙන්න ඉස්තර ගෝලෙ මෙන්න පරිවර්ති ගෝලයේදී උෂ්ණත්වය අඩු වෙනවා. ඉස්තර ගෝලයේ තියෙනකොට ආයතනයක් උෂ්ණත්වය වැඩි පැත්තට යනවා. සීත ගෝලයේදී ආය අඩු වෙලා ඉන්න පැත්තටම යනවා. මේ ඉන්න පැත්ත නෙමෙයි මේ පැත්තට අඩු වෙනවා ඉන්න පැත්තට යනවා. ආය ටික වැඩි වෙලා දිගට වැඩි වෙනවා. සූර්යගේ පැත්තට යන්න වැඩි වෙනවා. ඔයාලා ටියුට් එකේ මෙන්න මේ වගේ රූපයක් තියෙනවා. දැන් ඔයාලට ඒක තේරෙනවා. බලන්න ඔයාලා ටියුට් එකේ මේ වගේ රූපයක් නැද්ද කියලා? තියෙනවා නේද? ඒ රූපේ මේ මැදින් දාලා තියෙන ඉර තමයි ප්‍රස්ථාරය. ප්‍රස්ථාරයක් ඇඳලා තියෙන්නේ. උෂ්ණත්වය අඩු වැඩි වීම අනුව. පරිවර්ති ගෝලයේ උෂ්ණත්වය අඩු වෙනවා. ඉස්තර ගෝලයේ උෂ්ණත්වය ටික වැඩි වෙනවා. ආයේ මධ්‍ය ගෝලයේ වෙන සීත ගෝලයේ වෙන මීසෝ ගෝලයේ උෂ්ණත්වය අඩු වෙනවා. හොඳටම අඩු වෙනවා. ඊට පස්සේ එතනින් එහාට තාප ගෝලයේ වෙන අයන ගෝලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. බහිර් ගෝලයට යනකොට තව මේක වැඩි වෙගෙන යනවා. හරි. එතකොට ඊට උඩින් තියෙන්නේ උෂ්ණත්වය අඩු වීමට හේතු වායු ගෝලයේ ඉස්තරවල උෂ්ණත්වය හා පීඩනය වෙනස් වීමට හේතු ටික තියෙනවා. එතකොට ඒ තියෙන්නේ මම ඔයාලට උගන්වපු ටික අපිට ඒක ටක් ගාලා ලියා ගන්න තියෙනවා. මට කියන්නකෝ මෙන්න මේ මාතෘකාව යටතේ ලියන්න ඉස්සෙන් කියලාද තියෙන්නේ. එහෙම නැත්නම් ඒ ටික දීලාද කියලා කියන්නකෝ. වායු ගෝලයේ ඉස්තරවල උෂ්ණත්වය හා පීඩනය වෙනස් වීම කියන මාතෘකාව බලන්න. එතනින් පහළට ලියන්නද තියෙන්නේ නැත්නම් ඒ ටික තරහන දීලා තියෙනවා. ලියන්න ඕනේ අපි. ලියන්න ඕන සර්. හරි එහෙනම් ඒක ඉක්මන ලියාගමු. හරි දැන් ඔන්න ආරංගේ ටියුට් එකේ වගුවක් තියෙනවා. නගරය දීලා තියෙනවා කොළඹ මහනුවර නුවරඑළිය කියලා. උන්නතාංශය දීලා තියෙනවා මීටර 1යි මීටර 500යි මීටර 868යි කියලා. බලන්න කොළඹ උන්නතාංශය දන්නවද? කොළඹ මුහුදු මට්ටමේ ඉඳන් මුහුදු එරණ මට්ටමේ ඉඳන් උස. කොළඹ කියන්නේ මීටර 1ක් උසින් තියෙන නගරයක්. ඒ කියන්නේ මුහුදු මට්ටමට මීටර 1යි. බලන්න මුහුදු මට්ටමේ ඉඳන් මීටර 1ක් උස තියෙනකොට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශය කීයද දීලා තියෙන්නේ? 27.4යි. සාමාන්‍ය 27.4ක උෂ්ණත්වයක් තියෙනවා. පීඩනය මිලිබාර වලින් ගත්තොත් 1110යි. මහනුවරට යනකොට මීටර 500ක් උඩ. මහනුවර කියන්නේ මීටර 500ක් උඩ. දැන් මේ බුත්තල වැල්ලවාය පැල්ලවත මීටර 300 ගානයි තියෙන්නේ. මට මතක 375ක් ඔය ගානක් තියෙන මේ බුත්තල පැල්ලවත හරි. එතකොට මහනුවර කියන්නේ බුත්තලට වඩා මේ මෙහාට වඩා උසින් තියෙන්නේ මීටර 500ක්. අපි දන්නවා ඇත්තට නුවර ප්‍රදේශයේ යනකොට උෂ්ණත්වය අඩුයි. ඒක ඇත්ත. බලන්න මෙතන තියෙනවා. අයි ඉහළට යන්න උෂ්ණත්වය අඩු වෙනවා කියනවනේ.
ඉහළට යන්නේ උෂ්ණත්වය අඩුයි. උන්නතාංශය වැඩි වෙන්න වැඩි උෂ්ණත්වය අඩු වෙනවා. ඇයි පොළොවේ ඉඳන් ඉහළට යන නිසා. එතකොට එතන සෙල්සියස් අංශක 24ක් සම 6ක් දක්වා උෂ්ණත්වය අඩු වෙලා තියෙන. ඒ වගේම සාමාන්‍ය පීඩනය මිලිබාර් 956 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට නුවරිලේ ගත්තොත් මීටර 1868ක් උසයි. මීටර 1868ක් උසයි. ගොඩක් උසයි. හරි? ආන්න එතකොට බලන්න උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.9 දක්වා අඩු වෙලා සෑහෙන අඩු වෙනවා. එතකොට පීඩනයත් මිලිබාර් 813 දක්වා අඩු වෙලා. එහෙනම් මොන හොතන පැහැදිලි උන්නතාංශය වැඩි වෙනකොට උෂ්ණත්වයක් අඩු වෙනවා. පීඩනයත් අඩු වෙනවා කියලා දැන් ඔයාලට හොඳටම පැහැදිලි වෙන්න ඕනේ. හරි. එහෙනම් ඊළඟ කොටස බලමු. ලියාගමු. මෙන්න මෙතන මම මේ පාඩක කරගෙන පේනව නේද? මෙතන තියෙන්නේ 900යි C වෙන 900යි C නෙමෙයි. මෙතන මෙන්න මේක මේ සෙල්සියස් අංශක කියන බිඳුව අංශක ලකුණ. ඍණ 90 තියෙන 90යි සෙල්සියස් අංශක ලකුණ තමයි මේ තියෙන්නේ. හරිද? හරි. දැන් එහෙනම් අපි පාඩමේ මුල් කොටස ඉවරයි. අපිට තියෙන දැන් වායුගෝලයේ තියෙන වායු වර්ග ගැන ඉගෙන ගන්න. වායුගෝලයේ වායු වර්ග එකක්ද තියෙන්නේ නැත්නම් වායු වර්ග කිහිපයක මිශ්‍රණයක්ද මේක? අපේ වායුගෝලයේ වායු වර්ග එකක් විතරක් තියෙනවද නැත්නම් වායු වර්ග කිහිපයක මිශ්‍රණයක්ද? වායු වර්ග කිහිපයක මිශ්‍රණයක්. වායු වර්ග කිහිපයක මිශ්‍රණයක්. අපේ වායුගෝලයේ වායු වර්ග කිහිපයක මිශ්‍රණයක්. අපේ වායුගෝලයේ නයිට්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් වායුව 78ක් තියෙනවා. ඊළඟ ඔක්සිජන් වායුව තියෙනවා ආගන්, ඔක්සිජන් වායුව තියෙනවා 21ක්. ඔක්සිජන් වායුව 21ක් තියෙනවා. ඊළඟට ආගන් වායුව, ඊළඟට කාබන් ඩයොක්සයිඩ්, ඊට අමතරව ජල වාෂ්ප, ඊළඟට වෙනත් වායු, මෙන්න මේ ඔක්කොගේම එකතුව 102ක්. ඔක්කොගේම එකතුව 102ක්. හැබැයි ජල වාෂ්ප ප්‍රමාණය සමහර විට වෙනස් වෙන්න පුළුවන්. වැඩි වෙන්න පුළුවන් සමහර අවස්ථාවල. හරිද? ඕක තමයි අපේ වායුගෝලයේ පවතින සංයුතිය. ඕක තමයි වායුගෝලයේ පවතින සංයුතිය. හරි. ඔක දැන් මම ඔය ගාම ඔක ලියාගන්න. ඔයාලා ටියුට් එකේ ඉතින් ඇති මේක කොහොම ලියාගන්න. හරි. ඒකට අපි කතා කරමු. අපේ මේ වායුගෝලයේ තියෙන කෘත්‍යය. මේ වායුගෝලයේ තියෙන වායුන් වලින් අපිට තියෙන කෘත්‍යය. හරි? මොනවාද අපිට තියෙන වැදගත්කම කියලා බලමු. දැන් එතකොට මෙන්න ඔක්සිජන් ඕනේ.
කාටද මේ ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ? ඔක්සිජන් කාටද ඕන වෙන්නේ? සතුන්ට මිනිසුන්ට ඔව්. සියලුම ජීවීන්ට ශාක සතුන් සුද්ධ ජීවීන් මේ සියලුම දෙනාට ශ්වසනය සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් තමයි මේ වායුගෝලයේ තියෙන 121න් ලැබෙන්නේ. මේ වායුගෝලයේ 121ක් තියෙන ඔක්සිජන් වලින් තමයි ඔයාලා මම අපි හැමෝම ඊළඟ ශාක ඊළඟ සත්තු ඇහැට පෙනෙන සුද්ධ ජීවීන් මේ සියලු දෙනා ශ්වසනය කරන්නේ මෙන්න මේ වායුගෝලයේ තියෙන 121ක් වෙන ඔක්සිජන්. ඊළඟට ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් සපයන්නේ වායුගෝලය. වායුගෝලයෙන් තමයි ප්‍රභා සංශ්ලේෂණයට ඕන කරන කාබන් ඩයොක්සයිඩ් ටික සපයන්නේ. ඊළඟට ශාක වර්ධනයට අවශ්‍ය කරන නයිට්‍රජන් වායුගෝලයේ තියෙන නයිට්‍රජන් තමයි විවිධ ක්‍රම වලින් ජලයේ දී වෙලා පසට එකතු වෙනවා. අකුණු ගහනකොට ඒ වගේ විවිධ හේතු නිසා මේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් වායුගෝලයෙන් ඉවත් වෙලා පොළොවට ලැබෙනවා. අන්න එතකොට ඒ නයිට්‍රජන් වලින් ශාක ඉතාම හොඳින් වර්ධනය වෙනවා. දැන් යූරියා කියන පොහොරක් දාන්නේ. ඒ යූරියා කියන පොහොරේ තියෙන නයිට්‍රජන් දැන් නම් පොහොර වර්ග නැහැනේ. අද යූරියා කියන පොහොරේ තියෙන නයිට්‍රජන්. එතකොට ওই නයිට්‍රජන් වලින් තමයි ශාක හොඳට වර්ධනය වෙන්නේ. ඊළඟට මේ වායුගෝලය මගින් සූර්යයාගෙන් දැනෙන අහිතකර කිරණ වලින් අපිව ආරක්ෂා කිරීම කරනවා. ඕසෝන් ස්තරය මගින් අපිව ආරක්ෂා කරන අහිතකර පාරජම්බුළු කිරණ අපිට ලැබෙන්න දෙන්නේ නැහැ. ඊළඟට ඔන්න ඔයාලා හඳට ගියා කියලා හිතන්නකෝ. හඳ කියන්නේ අපේ පෘථිවිය ආසන්නයේ තියෙන අපේ උපග්‍රහයන්. හඳට ගියොත් දවල් කාලෙදී හඳේ දවල් කාලේ උෂ්ණත්වය සෙල්සියස් 80 ගානක් විතර වගේ වෙනවා. අපි ගියොත් අපි පිච්චිලා මැරෙනවා. අවුව තියෙන පැත්තේ අපි නිකන් හිටියොත් මේ මෙහි ඉන්නා වගේ අපි පිච්චිලා මැරෙනවා. හැබැයි අඳුර පැත්ත ගත්තොත් සෙල්සියස් අංශක ඍණ ගානක් ඍණ 90ක් විතර තරම් වෙන ඍණ 90ක් ඍණ 100ක් ඍණ 120ක් තරම් අධික සීතල. ඒ ඇයි වායුගෝලයේ තමයි මේ අපේ තියෙන වායුගෝලයේ තමයි පෘථිවිය අනවශ්‍ය ලෙස රත් කරන එක වළක්වන්නේ තා රැයට අනවශ්‍ය ලෙස සිසිල් වීම වළක්වන්නේ. අපේ පෘථිවිය වටා තියෙන වායුගෝලයෙන් තමයි ඒක කෙරෙන්නේ. මේ තියෙන අපේ පෘථිවිය නම් මේ තියෙන අපේ වායුගෝලය නම් හරිද? දැන් චන්ද්‍රයාගේ හඳේ අපේ තරම් හොඳ වායුගෝලයක් නැහැනේ. ඒ නිසා මොකද වෙන්නේ? දවල් කාලේ සූර්යයාගෙන් නම් එන සියලුම කිරණ වර්ග චන්ද්‍රයා මතට වැටෙනවා. ඒතකොට මොකද වෙන්නේ? හඳ මතු පිට අවුව වැටෙන පැත්ත හොඳටම උණුසුම්. ගිනි ගන්න තරම් උණුසුම්. වතුර භාජනයක් තිබ්බොත් නිකන් නටන ගානට උණුසුම්. ඒ තරම් රස්නේ මේ පැත්ත. හැබැයි එතකොට අවුව වැටෙන්නේ නැති පැත්ත. ඒ පැත්ත සම්පූර්ණයෙන් සීතලයි. අයියේ මේ පැත්තේ චන්ද්‍රයාගේ දවල් කාලයේදී චන්ද්‍රයා උණුසුම් වෙනවා. සූර්යයාගෙන් ආලෝකය ලැබෙන්නේ නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? තුනී වායුගෝලයක්නේ. මෙයාගේ තියෙන තාපය එකපාර ඉවත් වෙලා යනවා. එකපාර අභ්‍යවකාශයට නිකන් වීදිලා වෙන මේ සූර්යයාගේ තාපය ඉවත් වෙලා යනවා. ඒතර මොකද වෙන්නේ? අවුව වැටෙන්නේ නැති පැත්ත අධික සීතලයි. හැබැයි මේ දැන් මේ තියෙන පෘථිවියනේ මම මේ චන්ද්‍රය ගැන කියාගෙන ඉන්නේ. පෘථිවියම වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? පෘථිවියේ වායුගෝලයක් තියෙනවා. මේ වායුගෝලය හරහා සූර්යයාගෙන් ඉඳන් එන ආලෝක මේ සූර්යයාගෙන් ඉඳන් එන අහිතකර කිරණ ඔක්කොම එන්නේ නැහැ. මේක විශාල ප්‍රමාණයක් නතර කරනවා. නතර කරලා තමයි කොටසක් එවන්නේ. ඒ කොටසෙන් තමයි වායුගෝලය සහ පෘථිවිය රත් වෙන්නේ. දැන් වායුගෝලය පෘථිවිය දෙකම උණුසුම් තත්ත්වයේ පවතිනවා. රාත්‍රියේදී මොකද වෙන්නේ? රාත්‍රියේදී මේ වායුගෝලයේ තියෙන උණුසුම අපිට ලැබෙනවා. එතකොට රාත්‍රී කාලේදී අපිට ලොකු උණුසුමක් දැනෙන්නේ නැහැ. දිවා කාලේ අධික ලෙස රත් වීමෙනුත් වළක්වනවා. රාත්‍රී කාලේ අධික ලෙස සිසිල් වීමෙනුත් වළක්වනවා. මේක ඔයාලට හොඳට තේරුම් ගන්න පුළුවන් දෙයක් මෙහෙම. ඔය සීතල දවස් වලට වැහි දවස් වලට හිතමුකෝ දවල් කාලේදී ගෙදර තියෙන කොට්ට ඊළඟට මේ ගෙදර තියෙන කොට්ට උර ටික ඔයාලා පෙරවන බෙඩ් ෂීට් එක ඇඳලා දාන බෙඩ් ෂීට් අවුවේ දානවා. අවුවේ දාලා වැස්සෙන්න කලින් මේ ටික ඔක්කොම අරගෙන ගුලි කරලා ඇඳුමට තියලා තියෙනවා. රැයට දැන් වහිනවා සීතලයි. නිදා ගන්න කලින් බෙඩ් ෂීට් එකම දිග ඇරලා අර අවුවේ දාපු බෙඩ් ෂීට් එක ඇඟේ පොරව ගන්නකොට අපිට තාම දැනෙනවා අර බෙඩ් ෂීට් එකේ තියෙන රස්නේ. දවල් කාලේ රත් වෙච්ච බෙඩ් ෂීට් එක රැයට නිමිලා නැහැ. රස්නේ තියෙනවා. අපිට සීතල දැනෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි මේ වායුගෝලය නිසා මොකද වෙන්නේ? දිවා කාලේ වායුගෝලය තාපය අවශෝෂණය කරලා තියා ගන්නවා. රාත්‍රී කාලයේදී අපිව නිකන් පොරෝණයකින් පෙරෙව වගේ වායුගෝලය මගින් අපිව අධික සීතලෙන් ආරක්ෂා කරනවා. ඒකට උදව් කරන එක වායුවක් තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව. මේ වායුගෝලයේ උෂ්ණත්වය තාපය රඳවා ගන්න පුළුවන් එක වායු වර්ගයක් තමයි
කාබන් ඩයොක්සයිඩ් වායුව. හැබැයි මේක වැඩි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? එයා අනවශ්‍ය ලෙස තාපය රඳවගෙන මොකද වෙන්නේ? වායු ගෝලය අනවශ්‍ය ලෙස රත් වීමට ලක් කරලා පෘථිවියේ කාන්තාර තත්ත්වයක්පත් වෙන්න පුළුවන්. ඒ රත් වෙනවා වැඩිනේ. එහෙනම් තියෙන ප්‍රමාණය තමයි තියෙන්න ඕනේ. එහෙනම් වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් වායුව නිකුත් කරන්න හොඳ නැහැ. ඒක අපේ වායු ගෝලයේ උෂ්ණත්වය ආරක්ෂා කරනවා කියලා. ඊළඟට මේ පක්ෂීන්ට, කෘමි සතුන්ට, කුරුල්ලන්, මේ ඊළඟට ගුවන් යානා මේ සියලුම දේවල් වලට ගමන් කරන ඊළඟට වායු බැලුන අර ලොකු බැලුන් එක පුම්බලා ඒකට යන්නේ කට්ටිය. ආන්න වායු බැලුන යන්න. ඊළඟට ජල චක්‍රයේ පැවැත්මට කාලගුණික දේශගුණික විපර්යාස මේ සියල්ලම සිදුවීමට ඒ විතරක් නෙමෙයි මම කතා කරන දේ තව කෙනෙකුට ඇහෙන්න අපි මේක ඉගෙන ගත්තා. ධ්වනිය ගමන් කරන්න වාතය හරි මොකක් හරි මාධ්‍යයක් තියෙන්න ඕනේ. අපි මේ කතා කරන දේවල් තව තවත් ඇහෙන්නේ මේ වායු ගෝලය නිසා. වායු ගෝලය නැත්නම් අපිට කවදාවත් අපි කතා කරන දේ අනිත් කෙනාට ඇහෙන්නේ නැහැ. හරි. අපි කතා කරන තව කෙනෙකුට ඇහෙන්නේ නැති වෙලා යනවා වායු ගෝලය නැත්නම්. ඊළඟට වායු ගෝලය මගින් වායු ගෝලය කියන්නේ අපේ ආරක්ෂාවට වෙන ලොකු පලිහක් වගේ. ඇයි ඒ? අහසෙන් එන උල්කාපාත පස් කුට්ටි. නිකන් හිතන්න ගඩොල් ගැටයක් සයිස් පස් කුට්ටියක් ආව කියලා ගල් ගැටයක් ආව කියලා අහසෙන් කොච්චර උඩින් නම් දෙන්නේ කිලෝමීටර් 1000ක විතර උඩින් නම්. බිමට වැදුනොත් එහෙම ඔය කිලෝමීටර් 1000ක විතර උඩින් නම් එන ගල් කුට්ටිය පොළවට එනකොට එන්නේ කොහමද? අර රයිෆල් උණ්ඩයක් යන වේගයෙන් කියන්නේ තුවක්කුවකින් උණ්ඩයක් පිටවෙන වේගය තියෙන්නේ. ඒ තරම් අධික වේගයෙන් එන්නේ. ගඩොල් ගැටයක් සයිස් පාෂාණ කුට්ටියක් ඇවිල්ලා වැදුනොත් එහෙම අර කොළඹ තියෙන නෙළුම් කුළුනේ හිතන්න දැකලා තියෙන්නේ කොළඹ තියෙන නෙළුම් කුළුනේ ඔය නෙළුම් කුළුනේ වදිනවා අභ්‍යවකාශයෙන් ළඟින ගඩොල් ගැටයක් සයිස් පාෂාණයක් මොකද වෙන්නේ නෙළුම් කුළුන කුඩු වෙලා යනවා වටේ තියෙන ගොඩනැගිලි කඩන් වැටෙනවා බලන්න ඒක කොච්චර විනාශයක්ද හැබැයි ඔය ගඩොල් ගැට සයිස් ගඩොල් ගැට භාග සයිස් බෙලි ගෙඩි සයිස් තමයි පොල් ගෙඩි සයිස් සමහර වෙලාවට ලොකු වට්ටක්ක ගෙඩි සයිස් තමයි ඊට වඩා ලොකු දැවැන්ත පාෂාණ කුට්ටි එනවා අභ්‍යවකාශයෙන් අපේ පෘථුවියට. ඒ ඇතුල් වෙන සියලුම දේවල් මොකද වෙන්නේ? ආන්නර ශීතගෝලය කියන කොටසේදී සම්පූර්ණයෙන් දැවිලා අළු වෙලා විනාශ වෙලා යනවා. අපිට හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒකත් මෙන්න මේ වායු ගෝලය මගින් අපිට සැලසෙන තව වාසියක්. හරිද? තේරුණාද කියපු දේවල් ටික? පැහැදිලි නැත්නම් තියෙනවා අහන්න. කවුරු කතා කරන්නේ? ඒ කියන්නේ හැමෝටම තේරුණාද? ඔව් සර්. තේරුම් නැත්නම් අහන්න ඕනේ. දැන් අර චන්ද්‍රයාගේ මත පිට දවල් කාලේ රස්නේ වැඩි රැයට ගොඩක් සීතලයි කියන එක තේරුණාද? ඔව් සර්. දැන් මේ පැත්තේ ඉර තියෙනවා. මේ පැත්තේ සූර්යයා තියෙන්නේ. සූර්යයාගෙන් එන කිරණ සියල්ල මේ චන්ද්‍රයාගේ මත පිටට වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? වළක්වන්න කෙනෙක් නෑ. මෙයාට මේ සූර්ය කිරණ වළක්වන්න ඕසෝන් ස්තරයක්වත්, අයන ගෝලයක්වත් මොනෝ මෙලෝදියක් නෑ. මොකද වෙන්නේ? සඳේ මේ පැත්ත මතු පිට හොඳට රත් වෙනවා, ගිනියම් වෙන්න රත් වෙනවා. හැබැයි මේ පැත්ත අඳුරුයි. අඳුරු පැත්ත මොකද වෙන්නේ? අඳුරු පැත්තේදී මොකද වෙන්නේ? අර තාපය රඳවලා තියාගන්න වායු ගෝලයක් නෑනේ. ඒ නිසා මොකද වෙන්නේ? තාපය හානි වෙනවා. තාපය පිට වෙලා යනවා. මේ පැත්තේ සෙල්සියස් අංශක ඍණ ගානක් යනකම් උෂ්ණත්වය අඩු වෙනවා. මේ පැත්තේ සෙල්සියස් අංශක 80ක් 70ක් 80ක් තමයි 100ක් විතර වගේ යනකම් උෂ්ණත්වය වැඩි වෙනවා. හරි. එහෙනම් අපි ඉක්මනට ලියාගමු.
හරි මට කියන්න එනවා වායු ගෝලයේ වැඩිම තියෙන වායුව මොකද්ද? Nitrogen. මේ වායු ගෝලයේ වැඩිම තියෙන වායුව තමයි මොකද්ද? නයිට්‍රජන් වායුව. වායු ගෝලයේ වැඩිම තියෙන වායුව තමයි නයිට්‍රජන් වායුව. එතකොට මේ නයිට්‍රජන් වායුවේ ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඔයාලා දන්නව නේද ලොකු බල්බ් සූත්‍රිකා බල්බ් කියලා තියෙන ගෙඩි බල්බ් කියලා කියන්නේ අපි. අර ඇතුලේ විවිධ පේන්නේ. ඇත්තේ සූත්‍රිකාවක් තියෙන බල්බ් එක තියෙන්නේ. ඕනෝ කියන බල්බ් තියෙන්නේ. ඔන්න ඒ බල්බ් ඇතුලේ පුරවලා තියෙන්නේ නයිට්‍රජන් වායුව. එතකොට සූත්‍රිකා විදුලි බල්බ් පුරවන්න නයිට්‍රජන් වායුව දාගන්න. ඊළඟට තව දෙයක් තියෙනවා. ඔයාලට ගෙදරට ගෙන කිරිපිටි බෑග් එක. කිරිපිටි පැකට් එක. ඔයාලා කන ජම්බෝ පීනට්. සමහර බිස්කට් පැකට්. හරිද? සමහර කේක් දාගෙන පැකට්. සම්පූර්ණයෙන් පුම්බල තියෙන. ටිපිටි පැකට් එක කියන්නේ පුම්බල තියෙන්නේ. දැකගෙන පුම්බල තියෙනවා. ඇයි ඒ පුම්බල තියෙන්නේ? යා වැඩිපුර තියනවා කියලා පෙන්වන්නද? අපි හිතන්නේ සමහර හිතන්නේ වැඩිපුර තියනවා කියලා පෙන්වන්නේ මේක පුම්බල කියලා නෑ. ඒක පුම්බල තියෙන්නේ එයාගේ ඇතුලේ තියෙන වායුන් ටික සම්පූර්ණයෙන් අයින් කරලා එයාගේ සම්පූර්ණයෙන් පුරවන නයිට්‍රජන් වායුව. සම්පූර්ණ නයිට්‍රජන් වායුව පුරවන එක ඇතුලේ. නයිට්‍රජන් පුරවන. නයිට්‍රජන් වායුව පිරෙවම වැඩක් තියෙනවා. මොකක්ද දන්නවද? කොච්චර කල් ගියත්, කොච්චර දවස් ගාණක් ගියත්. අපි හිතමුකෝ අවුරුද්දකින් එක්ස්පයර් වෙන්න තියෙන ටිපිටි පැකට් එක. හැබැයි අවුරුදු දෙකක් ගිහිල්ලා බැලුවත්, අවුරුදු දෙකක් ගිහලා ටිපිටි පැකට් එක කඩලා බැලුවත්, එයාගේ වර්ණයේ වෙනසක් නැහැ, සුවඳ වෙනසක් නැහැ. හරිද? ඇතුලේ තියෙන සමහර දේවල් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. කෑවම අහිත කර වෙන්න පුළුවන්. හැබැයි බැලුවම පේන සුවඳ, වර්ණය, සමහරට කෑවම රසයක් වෙනසක් නැහැ. අන්න එතකොට ආහාරවල වර්ණය, ගන්ධය, රසය මෙන්න මේවා ආරක්ෂා වෙලා ආරක්ෂා කරගන්න. ගොඩක් කාලයක් ආරක්ෂා කරගන්න ඒකට නයිට්‍රජන් වායුව පුරවනවා. ගන්න ඔයාලා දන්නවා වාහන තියෙන කට්ටිය දන්නවා ටයර් වලට පුරවන නයිට්‍රජන් වායුව. නයිට්‍රජන් වායුව පිරෙවම ටිකක් ගෑස් වෙන එක අඩු වෙනවා. ටයර් රත් වෙන එක අඩු වෙනවා. ඒ වගේ මේ ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඊට අමතරව නයිට්‍රජන් වායුව ගොඩක් වැදගත් වෙනවා ශාක වර්ධනයට. නයිට්‍රජන් වායුව වැදගත් වෙන්නේ ශාක වර්ධනයට. හරි. නයිට්‍රජන් වායුවට පස්සේ ඊළඟට තියෙන වායුව මොකක්ද අපිට වැදගත් වෙන ඊළඟට තියෙන එක මොකක්ද? ඔක්සිජන්. ඔක්සිජන් වායුව. නේද? නයිට්‍රජන් වලට පස්සේ තියෙන වැදගත් ඊළඟ වායුව තමයි ඔක්සිජන්. සියලුම ජීවීන්ට ශ්වසනය සඳහා ඔක්සිජන් ඕනේ. හැම ජීවෙන් ශාක වලට ශ්වසනය කරන්න ඔක්සිජන් ඕනේ. සතුන්ට ශ්වසනය කරන්න ඔක්සිජන් ඕනේ. අපිට ශ්වසනය කරන්න ඔක්සිජන් ඕනේ. සුද්ධ ජීවියන්ට පවා ශ්වසනය කරන්න ඔක්සිජන් ඕනේ. ඊට අමතරව අපි මොනවා හරි දෙයක් දැල්වනවා නම් ඉටිපන්දමක්, ගිනි කෝරක්, පහනක්, ලිප මොකක් හරි දෙයක් අපි දැල්වා ගන්නවා නම් දහනය කරන්න නම් දහනයටත් අනිවාර්යෙන් ඔක්සිජන් අවශ්‍යයි. එහෙනම් ඔක්සිජන් ඕන වෙනවා. පළවෙනි තමයි ශ්වසනයට ඕන වෙනවා. අනිත් එක තමයි දහනයට ඕන වෙනවා. දහනයටත් ඔක්සිජන් අනිවාර්යෙන් ඕන වෙනවා. ඊළඟ බලමු අපි ආගන් කියන වායුව. ආගන් කියන වායුව දැන් නයිට්‍රජන් තමයි වැඩිම එක්කෙනා 78. ඔක්සිජන් තමයි ඊළඟට 21. හරිද? ආගන් ඉන්නවා 0.9ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් 101ක් වගේම ඉන්නවා ආගන්. ඒ කියන්නේ වායු ගෝලයේ 3 වෙනි තැන හිමි වෙන්නේ ආගන් කියන වායුව. ආගන් කියන වායුව නිෂ්ක්‍රීය වායුවක්. එයා මොනකටවත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. කිසිම දෙයකට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා අර චූටි බල්බ් තියෙනව නේද? ඔය මෝටර් සයිකල් බල්බ්, ටෝච් වලට දාන පොඩි බල්බ් එක. අර වාහන වලට දාන හෙඩ් ලයිට් වලට දාන චූටි බල්බ් එක, ලොකු බල්බ් එක නේ චූටි. ආන්නේ ඔය චූටි බල්බ්. කුඩා සූත්‍රිකා බල්බ් පිරීමට සඳහා යොදා ගන්නවා ආගන් කියන වායුව. ඊළඟට තැඹිලි පාට ආලෝකය නිකුත් කරන විශේෂ විදුලි පහන් වර්ග තියෙනවා. තැඹිලි පාට ආලෝකය නිකුත් කරන විශේෂ විදුලි පහන් වර්ග තියෙනවා. ආන්ගේ සඳහා යොදා ගන්නවා මොකද්ද? මෙන්න මේ ආගන්. ආගන් කියන වායුව. ඔන්නෝර ආගන් වායුවේ ප්‍රයෝජන තුනයි. නිෂ්ක්‍රීය වායුව, ඒ කියන්නේ ලක්ෂණ තුනයි. නිෂ්ක්‍රීය වායුව මෙයා සූත්‍රිකා විදුලි පහන් සඳහා යොදා ගන්නවා. ඊළඟට තැඹිලි පාට වර්ණය නිකුත් කරන විදුලි පහන් නිෂ්පාදනයට යොදා ගන්නවා ආගන් කියන වායුව. ඊළඟට කාබන් ඩයොක්සයිඩ්. CO2 කියලා ලියන්නේ. කාබන් ඩයොක්සයිඩ් මේ වායු ගෝලයේ හරි බොහොම චුට්ටයි තියෙන්නේ.
0.0.03 බලන්නකො හරිය සුළු ප්‍රමාණයක් 0.1ක්වත් නැහැ. හැබැයි ඔය දශම එකක්වත් නැති වුණාට 0.1ක්වත් නැහැනේ. ඒ වුණාට මෙයාගෙන් කරන කාර්ය අතිවිශාලයි. හරිද? මේ කාබන් ඩයොක්සයිඩ් වායුව අපි ප්‍රශ්වාස කරද්දී පිට වෙලා යනවා. අපි විවිධ ද්‍රව්‍ය දහනය කරද්දී පිට වෙනවා. කර්මාන්ත ශාලා වලින් කාබන් ඩයොක්සයිඩ් වායු පිට වෙනවා. මෝටර රථ වලින් කාබන් ඩයොක්සයිඩ් වායු පිට වෙනවා. ලැබුගිනි හට ගන්නකොට ගිනි කඳු පුපුරනකොට කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. විවිධාකාර ක්‍රමවකින් දැන් වායු වලට කාබන් ඩයොක්සයිඩ් ලැබෙනවා. හැබැයි මෙච්චර කාලයක් මේක 0.33 තිබුණා. හේතුව මොකද්ද? මෙච්චර කාලයක් ශාක වැස්ම තිබ්බා ලෝකේ. ලෝකේ ශාක වැස්ම තියෙන නිසා මොකද වෙන්නේ? මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් යාල උරාගෙන ආයි ඔක්සිජන් හදලා එළියට දානවා. කාබන් ඩයොක්සයිඩ් උරාගෙන යාල ඔක්සිජන් හදලා එළියට දානවා. හැබැයි දැන් එන්න වන වැස්ම අඩු වෙනවා. ඒතකොට මොකද වෙන්නේ? මේ වායු ගෝලෙ නිදහස් වෙන. ඒ කියන්නේ අපි ප්‍රශ්වාස වාතය මගින් ගිනි ගොඩක් ගහලා දර පිළිස්සීම මගින් දහනය කිරීම මගින් පිට වෙන ඊළඟ මෝටරක ධාවනයේදී පිට වෙන කාබන් ඩයොක්සයිඩ් තියෙනවනේ. ආන්ගේ ඔක්කොම පරිසරයෙන් ඉවත් කරගන්න ප්‍රමාණවත් ශාක දැන් ඉස්සරහට නැති වෙලා යනවා. එහෙම ශාක අඩු වෙච්ච ගමන් මොකද වෙන්නේ? මෙන්න මේ ප්‍රතිශතය ටික ටික වැඩි වෙනවා. 0.3 වෙයි. ඔහොම ගිල 0.4 වෙයි මේක. සාරියක් කියන්නේ 0.5 වෙයි. ආන්න මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් වැඩියෙන් තියෙනකොට මේ වායු ගෝලෙ උණුසුම වෙනවා වැඩි. වායු ගෝලෙ උණුසුම වෙනවා වැඩි. කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණොත් එහෙම උණුසුම වෙනවා වැඩි. ඒකවල මොකද වෙන්නේ? උණුසුම වැඩි වුණාම මිනිස්සුත් මැරෙනවා, දස්වැල් මැරෙනවා. අවසානයේ මේ පෘථිවිය කාන්තාරයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ග්‍රහලෝක තියෙන්නේ සත්තුමගේ කන්න නැති ආන්ගේ තත්ත්වයට පත් වෙනවා. හරිද? එහෙනම් අපි වායු වර්ග 3ක් 4ක් ඉගෙන ගත්තා. නයිට්‍රජන්, ඔක්සිජන්, ආගන් සහ කාබන් ඩයොක්සයිඩ්. අපි ඒක ඉක්මන් ලියමු. හරි. එහෙමනම් අපි ඊළඟට බලමු. වායු ගෝලයේ ප්‍රශස්ත සංයුතිය වෙනස් වෙන්නේ කොහොමද කියලා. මෙන්න බලන්න. වායු ගෝලයේ ප්‍රශස්ත සංයුතිය. ප්‍රශස්ත සංයුතිය කියන්නේ වායු ගෝලයේ පවතින ඕන වායු ප්‍රතිශත ටික. මට කියන්නකෝ වායු ගෝලයේ නයිට්‍රජන් කොච්චර තියෙන්න ඕනේද? වායු ගෝලයේ නයිට්‍රජන් කොච්චර ප්‍රතිශතයක් තියෙන්න ඕනේද? නයිට්‍රජන් කොච්චර තියෙන්න ඕනේද? දැන් කියලා දුන්නා. සෙල්සියස් අංශක 78යි. සෙල්සියස් අංශක නෙමෙයි 178යි. 178යි. ඔක්සිජන් කොච්චර තියෙන්න ඕනේද? 121ක් තියෙන්න ඕනේ. එතකොට ආගන් 101ක් ආගන් විතරක් නෙමෙයි ඔක්කොම. ආගන්, කාබන් ඩයොක්සයිඩ්, හරි? ඊළඟට වෙනස් වායු, ජල වාෂ්ප. ඔව් ජල වාෂ්ප කියනකොට පැත්තකින් තියෙන මේක වෙනස් වෙනවා වැඩි වැස්ස වල වැඩි වෙනවානේ. වායු විතරක් ගමු. මේක 102ක්. දැන් හරි. ඕවා තමයි තියෙන්නේ. දැන් වායු ගෝලයේ පවතින සංඝටක විදියට දූවිලි කියන එක තිබ්බද බලන්න. තිබුණාද? නෑ. දූවිලි කියලා එකක් තිබ්බේ නෑ. ඇස්බෙස්ටෝස් කුඩු කියලා එකක් තිබ්බේ නෑ. කාබන් අංශු කියලා එකක් තිබ්බේ නෑ. ඊයම් අංශු කියලා තිබුණේ නෑ. නොදැවුණු ඉන්ධන බිඳිති කියලා තිබුණේ නෑ. කෘමිනාශක බිඳිති කියලා එකක් තිබ්බද? සිමෙන්ති කුඩු කියලා තිබ්බද? වායු ගෝලයේ සංයුතියට නෑ. ඒව අදාළ නෑ. දැන් හිතන්න ගොඩනැගිල්ලක් කඩන තැන. මොකද වෙන්නේ? අර දූවිලි සිමෙන්ති කුඩු යනවා, අලුහුණු කුඩු යනවා වායු ගෝලයට. එහෙනම් වායු ගෝලයේ තිබිය යුතු නැති ද්‍රව්‍ය ඔන්න මිනිස් ක්‍රියාකාරකම් නිසා එකතු වෙනවා. මිනිස්සු වනාන්තර ගිනි තියෙනවා. විශාල වශයෙන් අලු, විශාල වශයෙන් වෙනත් දුම් වර්ග, කාබන් මොනොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, හරි? නයිට්‍රජන් ඩයොක්සයිඩ්, මෙන්න මේ වගේ වායු ගෝලයේ තිබිය යුතු නැති වෙනත් වායු වර්ග වායු ගෝලෙට නිදහස් වෙනවා. හරිද? මෙන්න මේවා වායු ගෝලයට ආවට පස්සේ මොකද වෙන්නේ? ඒ වාතය ආශ්වාස කරන සත්තුන්ට මිනිසුන්ට ශාක වලට රෝග හැදෙන්න පටන් ගන්නවා. පෙනහළු ආබාධ ඇති වෙන්න පටන් ගන්නවා. ශාක වල ඵලදාව අඩු වෙලා යනවා. ඊළඟට ඔය සමහර වායු වර්ග වායු ගෝලයට එකතු වුණාට පස්සේ මොකද වෙන්නේ? වර්ෂා ජලයත් එක්ක දිය වෙලා වැටෙනවා. වර්ෂා ජලයත් එක්ක ඒවා දිය වෙලා වැටෙද්දී ඒව වැටෙන්නේ අම්ල විදියට. අපි ඒවට කියනවා අම්ල වැසි ඇතිවීම. ඒකට කියන්නේ අපි අම්ල වැසි ඇතිවීම.
කියන වායු ගෝලයේ තියෙන අපවිත්‍ර වායු වර්ග වැලි ජලයත් එක්ක එකතු වෙලා පොළොවට වැටෙන්නේ. ඒතකොට වැස්සෙන් වැටෙන්නේ හොඳ වතුර. හැබැයි අතරමඟදී වැහි ජලයේ දිය වෙනවා අර විස වායු වර්ග, අර දූවිලි වර්ග, අර තිමින්ති කුඩු ඔක්කොම ජලයේ දිය වෙනවා. ඒතකොට මොකද වෙන්නේ? ඒ අහසෙන් වැටෙන ජලය පිරිසුදු ජලය නෙමේ, දූෂණය වෙච්ච ජලය. හරිද? මෙන්න මේ ආකාරයට වායු ගෝලයේ තියෙන ප්‍රසස්ත සංයුතිය වෙනස් වෙන්න වායු ගෝලයට එකතු වෙනවා නම් මොනවා හරි දෙයක් මොන හොඳට අහගන්න. වායු ගෝලයේ පවතින ප්‍රසස්ත සංයුතිය වෙනස් වීම සඳහා වායු ගෝලයට මොනවා හරි දෙයක් ඇතුළු වෙනවා නම් ආන්න ඒවට අපි කියනවා මොකද්ද? දූෂක ද්‍රව්‍ය කියලා. ඒවට අපි කියනවා දූෂක ද්‍රව්‍ය. දූෂක ද්‍රව්‍ය කියලා අපි කියනවා. මේ දූෂක ද්‍රව්‍ය වායු ගෝලයේ ප්‍රසස්ත සංයුතිය වෙනස් කරන වායු දූෂක ද්‍රව්‍ය ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. දැන් බස් එකක් හරි ලොරියක් හරි ස්ටාර්ට් කරලා යනවා අපිට වෙනවා කළු පාට දුමක්. කළු පාට දුමක්. ඒ මොනවාද? කාබන් අංශු. ඔය අතරම ඕකෙන් යනවා නොදැවුණු ඉන්ධන බිඳිති. නොදැවුණු ඉන්ධන බිඳිති. ඊළඟට ඊයම් අංශු. ඊයම් අංශු ඕවත් පිට වෙනවා. හරිද? ඊළඟට ඔය වාහනවලනේ. ඊළඟට සාමාන්‍ය වගා කටයුතු කරද්දී අපි කෘමිනාශක කියනවා මෙහෙ. එතකොට මොකද වෙන්නේ? කුලකට ගහගෙන යනවා ඈත. ආන්න කෘමිනාශක බිඳිති. කෘමිනාශක බිඳිතිත් යනවා. ඊළඟට සිමෙන්ති කුඩු, ඇස්බෙස්ටෝස් කුඩු මේ ඔක්කොම තියෙන්නේ අංශු විදිහට. මේවට අපි කියනවා අංශුමය දූෂක. මේවට කියනවා මොනවා කියලාද? අංශුමය දූෂක කියලා කියනවා. එතකොට ඔය දහනේදී පිට වෙනවා සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, ඊළඟට කාබන් මොනොක්සයිඩ් මෙන්න මේ වගේ වායු වර්ග පිට වෙනවා. හරිද? ඒ කියන්නේ විවිධ කර්මාන්ත ශාලාවලින් යන දහනය කිරීම මගින් විවිධ ක්‍රියාකාරකම් නිසා හරිද වායු ගෝලයට එකතු වෙනවා කාබන් මොනොක්සයිඩ්, හරි? කාබන් මොනොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, තව තියෙනවා නයිට්‍රජන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් ඕන විදිහේ විෂ වායු වර්ගයන් නිකුත් වෙනවා. මෙන්න මේවට කියනවා අපි වායුමය දූෂක. මේවට කියන්නේ වායුමය දූෂක. ඕකට කියනවා අපි වායුමය දූෂක කියලා. එහෙනම් වායු ගෝලයේ ප්‍රසස්ත මට්ටම වෙනස් වීම එහෙම නැත්නම් අපි උඩ කියනවා වායු දූෂණය. කොට වායු දූෂණය සිදු වෙනවා ප්‍රධාන ක්‍රම දෙකක්. එකක් තමයි මෙන්න මේ වගේ අංශුමය දූෂක මගින් සිදු වෙනවා. ආයි මේ වගේ වායුමය දූෂක මගින් සිදු වෙනවා වායු ගෝලයේ දූෂණය වීම. හරි අපි ඉක්මනට ඒක ලියා ගමු වෙලා කීයද?
හරි. එතකොට ඔන්න දැන් අද අපි ඉගෙන ගත්ත වායුගෝලයේ ඉතුරු වෙච්ච ස්තර දෙකක් ගැන ඉගෙන ගත්තා. ඒ කියන්නේ අපි ඉගෙන ගත්තා තාප ගෝලය එහෙම නැත්නම් අයන ගෝලය සහ බහිර්ගෝලය ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ වායුගෝලයේ උන්නතාංශයත් සමග උන්නතාංශය වැඩි වෙන විට කොහොමද පීඩනය වෙනස් වෙන්නේ කොහොමද උෂ්ණත්වය වෙනස් වෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට වායුගෝලයේ ප්‍රශස්ත සංයුතිය කොහොමද තියෙන්න ඕනේ කියන එක අද අපි ඉගෙන ගත්තා. ඊළඟට වායුගෝලයේ ප්‍රශස්ත සංයුතිය වෙනස් වීම එහෙම නැත්නම් වායු දූෂණය කියන්නේ මොකක්ද කියන එක අපි ඉගෙන ගත්තා. හරිද? ඊළඟට අපිට තියෙනවා වායුගෝලයේ ප්‍රශස්ත සංයුතිය වෙනස් වෙන්න බලපාන සාධක. වායුගෝලයේ ප්‍රශස්ත සංයුතිය වෙනස් වෙන්න බලපාන සාධක තමයි. අපි ගත්තොත් එහෙම රථ වාහන වල ඉන්ධන දහනය. ඒක එක ප්‍රධාන සාධකයක්. ඒකෙන් මොකද වෙන්නේ? නොදැවුණු කාබන් අංශු පිට වෙනවා. නොදැවුණු ඉන්ධන දිනිසි පිට වෙනවා. ඊයම් අංශු පිට වෙනවා. හරිද? කාබන් මොනොක්සයිඩ් පිට වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් පිට වෙනවා. නයිට්‍රජන් ඩයොක්සයිඩ් පිට වෙනවා. මේ ඔක්කොම වෙනවා මෝටර රථවල ඉන්ධන දහනයේදී. කර්මාන්ත ශාලාවකත් එහෙම ඉන්ධන දහනයේදී නොදැවුණු කාබන් අංශු අලු වර්ග ඊට පස්සේ සල්ෆර් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් ඔයගේ වායු වර්ග විවිධාකාර වායු වර්ග පිට වෙන්න පුළුවන්. න්‍යෂ්ටික බලාගාර වල ඉන්ධන දහනයේදී එතෙන්දි විවිධාකාර වෙනත් මේ විකිරණශීලී රසායන ද්‍රව්‍ය පවා වායු ගෝලයට නිදහස් වෙන්න පුළුවන්. ඊළඟට අපි ගෙවල් වල කැලි කසල කුණු කසල පිළිස්සීමේදී විවිධ අපද්‍රව්‍ය අපවිත්‍ර ද්‍රව්‍ය සහිත වායු වර්ග අපවායු වර්ග කියන්නේ අපි ඒකට අපවායු. ඒ කියන්නේ වායු වල තිබිය යුතු නැති වෙනත් වායු වර්ග පිට වෙනවා. ගිනි කඳු පිපිරීමේදී ඒ වගේ වායු වර්ග අංශුමය දූෂක වායුමය දූෂක හැම එකම පිට වෙනවා. වනාන්තර විනාශයේදී මොකද වෙන්නේ? වායු ගෝලයේ ප්‍රසත් සංයුතිය රැක ගන්න ක්‍රමයක් නැති වෙනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා, ඔක්සිජන් ප්‍රමාණය ටික ටික අඩු වෙනවා. ඒ එක්කම මොකද වෙන්නේ? වායු ගෝලයේ ප්‍රසත් සංයුතිය නැති වෙලා ගිහිල්ලා ජීවිත ජීවත් වෙන්න බැරි පරිසරයක් බවට මේකපත් වෙනවා. ඒ මම කිව්වේ මොනවාද? වායු ගෝලයේ ප්‍රසත් සංයුතිය වෙනස් කිරීම සඳහා බලපාන හේතු ටික තමයි ඒ කිව්වේ. හරිද? ඊළඟට බලමු අපි මේ වායු ගෝලයේ ප්‍රසත් සංයුතිය වෙනස් වුණොත් අපිට ඇති වෙන ප්‍රතිවිපාක මොනවද? හරි? ප්‍රතිවිපාක. ඒ කියන්නේ දැන් වායු ගෝලයේ ප්‍රසත් සංයුතිය වෙනස් වෙනකොට සමහර ප්‍රදේශවලට අම්ල වැසි වහින්න පටන් ගන්නවා. ඔන්න. සමහර ප්‍රදේශවලට වර්ෂාව නැති වෙලා යනවා. සමහර ප්‍රදේශවලට හිතා ගන්න බැරි විදිහට දැවැන්ත වැසි ඇද හැරිලා ඒ ප්‍රදේශ සම්පූර්ණයෙන් යට වෙලා ගම් වතුර ඇවිල්ලා ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ පෘථිවිය මත දේශගුණිත විපර්යාස ඇති වෙනවා. සමහර ප්‍රදේශ සම්පූර්ණයෙන් කාන්තාර බවටපත් වෙන්න පුළුවන්. ඊළඟට ඔය අපවිත්‍ර වායු වර්ග ආග්‍රහණය කරාම ඒ කියන්නේ කාබන් මොනොක්සයිඩ් සහිත වායු, සල්ෆර් ඩයොක්සයිඩ් ඔය වගේ විස වායු වර්ග ආග්‍රහණය කරාට පස්සේ අපේ ශ්වසන ආබාධ පෙනහළු වල රෝග ඇති වෙන්න පුළුවන්, පෙනහළු පිළිකා ඇති වෙන්න පුළුවන්, මේ විවිධ රෝග ආබාධ ඇති වෙන්න පුළුවන්. හරිද? ඊළඟට මේකත් එක්කම පරිසරයේ උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන්. පරිසරයේ උෂ්ණත්වය ඉහළ ගියාට පස්සේ මොකද වෙන්නේ? අර ද්‍රවාසන්නේ උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ තියෙන අර ලොකු අයිස් කඳු ග්ලැසියර් දිය වෙලා මුහුදු ජල මට්ටම ඉහළ යනවා. ඒකම චූටි චූටි දූපත් ටික සම්පූර්ණයෙන් මුහුදට යට වෙලා යන්න පුළුවන්. ඒක වායු දූෂණය වැඩි වෙනකොට අපිට ඈත පේන්නේ නැහැ. අපිට සාමාන්‍යයෙන් ඈත පේනවා කියලා කිලෝමීටර් 10ක් විතර ඈත තියෙනවා අපිට පේනවද ගන්න. වායු දූෂණය වෙච්ච දවස් වලට ඒවා පේන්නේ නැහැ. දැන් ඔයාලට හොඳම උදාහරණයක් තමයි මේ අපි ඉන්න මේ බුත්තල වැල්ලවාය පැල්ලත්ත කියන ප්‍රදේශයක අර බණ්ඩාරවැල අකුතලේ පැත්තේ කඳු වැටිය පේනවා. සමහර දවස් වලට අපි බැලුවොත් මේ පැත්තේ කඳු ටික පේන්නේ නැහැ. ඇයි ඒ? වායු ගෝලයේ තරමට දූෂණය වෙලා වායු ගෝලයේ පාරදෘශ්‍ය බව නැති වෙනවා. හැබැයි දවසක් විතර අපි හිතමුකෝ මේ මුළු ප්‍රදේශයේ මුළු ලංකාවටම වැස්සා කියලා එක දවසක්. සමහර දවස්වලට එහෙම වහිනවනේ. එහෙම වැහැපු දවසක පහුවදා බැලුවොත් එහෙම අර ඈත තියෙන කඳු වැටි පව හොඳට පේනවා. හේතුව තමයි මොකද්ද? අර වායු ගෝලයේ තිබිච්ච දූවිලි වර්ග, විවිධ විෂ වායු වර්ග ඒ සියල්ලම වැහි ජලයේ දිරලා පොළොවට වැටෙනවා. ඒ නිසා වායු ගෝලය පිරිසුදු වෙනවා. අන්න එතකොට අපිට වාතය ඔස්සේ ඈත ඒ කියන්නේ වාතයේ තුලින් පැහැදිලිව ඈත පේන ස්වභාවය වැඩි වෙනවා. ඒ කියන්නේ වාතයේ පාරදෘශ්‍ය බව වැඩි වෙනවා. හරිද? එතකොට මේ වායු ගෝලය දූෂණය වීමෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද? ආරක්ෂා කරගන්න ගොඩක් දේවල් තියෙනවා. වාහනේ කළුදුම පිට වෙනවා නම් වාහනේ එන්ජිම සුසර කරන්න ඕනේ. ඒ කියන්නේ ටියුන් අප් කරන්න ඕනේ. පුළුවන් තරම් පොසිල් ඉන්ධන භාවිතය අපි අඩු කරන්න ඕනේ. ඊළඟ පරිසර හිතකාමී බල ශක්ති වර්ග මොනවාද? ජල විදුලි බලය, සුළං විදුලි බලය,
සූර්ය පැනල මගින් විදුලිය නිෂ්පාදනය කිරීම ආන් ඒ වගේ පුළුවන් තරම් පරිසර හිතකාමී විකල්ප බල ශක්තිය අපි තෝරගන්න ඕනේ. ඊළඟට කර්මාන්ත ශාලාවේ නිකුත් කරන අපද්‍රව්‍ය තියෙනවනේ. ඒ සියලුම අපද්‍රව්‍ය ෆිල්ටර් කරන්න ඕනේ. ඒ කියන්නේ පෙරලා හොඳ ටික විතරක් එළියට දාලා නරක ටික තියාගෙන ඒව නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕනේ වෙනස් වෙනස් කාර්යයන් සඳහා. ඊළඟට ගෙදර තියෙන කැලි කසල පුලුස්සනා වෙනුවට අපිට පුළුවන් එකෙන් ජීව වායුව හදන්න. එහෙම නැත්නම් එකෙන් කොම්පෝස්ට් පොර හදාගන්න පුළුවන්. ඒකට අපි කියනවා කසල ප්‍රතිචක්‍රීකරණය කියලා. ඊළඟට පවතින වනාන්තර පුළුවන් තරම් අපි ආරක්ෂා කර ගන්න ඕනේ. ඒ එක්කම අලුතෙන් තව ගස් හිටවලා මේ වනවැස්ම වැඩි කර ගන්න ඕනේ. හරිද? ආන් ඒව කරා නම් අපිට පුළුවන් වායු ගෝලයේ තියෙන්න ඕන ප්‍රශස්ත සංයුතිය ඒ ආකාරයෙන්ම පවත්වා ගන්න. එතකොට ඔන්න ඔච්චරයි තියෙන්නේ මේ පාඩම. මේ පාඩමේ ඔච්චරයි තියෙන්නේ. මේ පාඩමේ ඉතුරු ටික දැන් ඔය කියපු ටික සටහන තියෙනවා. සටහන තමයි දැන් ලියා ගන්න තියෙන්නේ. වාතයේ ප්‍රශස්ත සංයුතිය වෙනස් කිරීමට පාස් සඳහන් හේතු බලපායි. එතන ඔයාලා තනියෙන් හේතු ටික හොයලා ලියන්න. වාතයේ ප්‍රශස්ත සංයුතිය වෙනස් කිරීම සඳහා බලපාන හේතු තනියෙන් හොයලා ලියන්න. ඊළඟට වාතයේ ප්‍රශස්ත සංයුතිය වෙනස් වීමෙන් ඇතිවෙන අහිතකර බලපෑම් තනියෙන් හොයලා ලියන්න පොත් බලන්න. ඊළඟට දැන් මම කියපු ටිකක් තියෙනවානේ. වීඩියෝ දැන් මම හෙට වෙනකොට මේකේ වීඩියෝ එක දානවා. ඕන වීඩියෝ එක බලලා මම කියන ටික ආයතරයක් අහගෙන ආයෙ ලියන්න පුළුවන් කෙනෙකුට. ආයෙ කියනවා වාතයේ ප්‍රශස්ත සංයුතිය ආරක්ෂා කරගන්න නම් අපි මොනවද කරන්න ඕනේ කියන එක තියෙනවා. හරිද? එහෙනම් ওই ටික තමයි ඒ ටිකත් ඔයාලා හොයලා ලියන්න නැත්නම් වීඩියෝ එක බලලා ලියන්න ඕනේ. හරි මට මෙන්න මේක කියන්නකො එතකොට අපි ගිය සතියේ සිකුරාදා දුන්න ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන් ඉවර කරාද? නෑ සර්. නෑ සර්. ඒක තමයි ප්‍රශ්න කීයක් විතර තියෙනවද? දෙකක් තියෙනවා සර් දෙවෙනි මම බස්නාහිර පළාතේ ප්‍රශ්න පත්‍රයක් ඔයාලට ලබා දෙනවා ලබන සිකුරාදාට කරන්න. ඒක මම අද හෝ හෙට වෙනකොට ඔයාලට WhatsApp එකට සහ Telegram එකට දාන්නම්. ඒකත් අරගෙන කරලා කියන්න සිකුරාදාට ඒක කරන්න පුළුවන්. එතකොට ඔන්න එහෙනම් මේ පාඩම ඉවරයි. වායුගෝලීය කියන පාඩම ඉවරයි. අපි ලබන සඳුදා කරන්නේ අනිත් පාඩම. අනිත් පාඩම මොකද්ද තියෙන්නේ? මට මතක හැටියට උෂ්ණත්වයනේ. තාපය හා උෂ්ණත්වයේ පාඩමයි. හොඳයි. එහෙනම් අපි අදට පන්තිය නතර කරනවා. ඔන්න ගෙදර වැඩ කොටස් දීලා තියෙනවා. ඒ ටික අනිවාර්යෙන් කරන්න ඕනේ. එහෙනම් ඔක්කොටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.